හරි. අහන්නකෝ 2008 ස්ට්‍රැටජඩ් වල දෙවෙනි ප්‍රශ්න. මේකේ තියෙන්නේ සෝඩියම් සල්ෆේට් නියදියක සෝඩියම් ක්ලෝරයිඩ් අපද්‍රව්‍යයක් ලෙස අඩංගු වෙනවලු. හරිද? මෙම නියදියේ සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රතිශතය නිර්ණය කිරීම සඳහා පහත දැක්වෙන ක්‍රියාපිළිවෙල යොදා ගන්නා ලදී. හරිද? සෝඩියම් සල්ෆේට් කිසියම් ප්‍රමාණයක් තියෙනවලු නියදියක් තියෙනවලු. ඕකේ අපද්‍රව්‍යයක් විදියට මේක තියෙන්නේ සෝඩියම් සල්ෆේට්. හරිද? අපද්‍රව්‍යයක් විදියට තමයි සෝඩියම් ක්ලෝරයිඩ් තියෙන්නේ. මේක අපද්‍රව්‍යයක්. තේරුණාද? එතකොට කොච්චර සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රතිශතයක් අඩංගු වෙනවද කියලා තමයි හොයන්නේ. තේරුණාද? එතකොට නියදියෙන් ග්‍රෑම් එකක් ඝන සෙන්ටිමීටර 250ක ෆ්ලාස්කුවක් තුල ජලයෙහි ද්‍රවණය කර ඉන්පසු નિયમિત සලකුණ දක්වා තනුක කර ඒ ද්‍රාවණය සාදා ගන්නා ලදී. හරිද? ඊට පස්සේ 4යි ඝන ඩෙසිමි හදාගෙන තියෙනවා. හරිද? ක්ලෝරයිඩ් දැන් ද්‍රාවණය. දැන් බලමු මේකෙන් ග්‍රෑම් කොච්චරවද? හරියටම කියාගත්ත ග්‍රෑම් එකක් අරගෙන ග්‍රෑම් එකක් අරගෙන 250 පරිමාවිතික ප්ලාස්ටික ලිය කරනවා. මිලිලීටර් 250. ඊට පස්සේ සලකුණ දක්වා තනුක කරලා ද්‍රාවණයක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මේකෙන් ග්‍රෑම් එකයි දාලා තියෙන්නේ. එතකොට ওই ද්‍රාවණයට කියන ඒ ද්‍රාවණය තේරුණාද? මෙන්න මෙහෙම ද්‍රාවණ ශ්‍රේණියක් හදාගෙන තියෙනවා. අන්නර සාන්ද්‍රණිය දන්න හරිම සාන්ද්‍රණයක් තියෙන ක්ලෝරයිඩ් යන සාන්ද්‍රණයක් තියෙන ද්‍රාවණයක් හදාගෙන තියෙනවා. ඒ ද්‍රාවණින් සාන්ද්‍රණ ශ්‍රේණියකින් යුත් ක්ලෝරයිඩ් යන ද්‍රාවණයක් තමයි දැන් ওই නියත සාන්ද්‍රණයේ තියෙන එකෙන් ඝන සෙන්ටිමීටර එකක් ඔන්න පළවෙනි ද්‍රාවණය හදලා තියෙන්නේ අර ඒගොල්ලෝ හදාගත්ත මේ ඒ ද්‍රාවණය නෙමෙයි හොඳේ වෙනම සාන්ද්‍රණය දන්න ක්ලෝරයිඩ් අයන් ද්‍රාවණය තියෙනවා. ඒකේ 4 වැඩි කිරීම 10 ඍණ 4යි සාන්ද්‍රණය වෙන්නේ. ඔන්න ඕකෙන් ඝන සෙන්ටිමීටර එකක් ගන්නවා. ඝන සෙන්ටිමීටර එකක්. මේකෙන් ඝන සෙන්ටිමීටර එකක් අරගෙන ඕකට වතුර දානවා ඝන සෙන්ටිමීටර 9ක්. ආශ්‍රිත ජලය ඝන සෙන්ටිමීටර් 9ක් දානවා. දෙවෙනි එක හදලා තියෙන්නේ මේකෙන් දෙකක් දානවා. මම ඝන සෙන්ටිමීටර් කියලා මෙහි එළියෙන් ලියලා තියන්නේ. මෙතන ඝන සෙන්ටිමීටර් 9යි එතන 1යි. එතන 8යි. තුන්වෙනි එකේ මේකෙන් 3ක් අරන් තියෙනවා මේකෙන් 8ක්. හරියටම ඇනලා ගන්නවා. මේ හතරවෙනි එකේ මේකෙන් 4යි මේකෙන් ජලයෙන් 6යි. පස්වෙනි එකේදී ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 5යි ජලයේ ඝන සෙන්ටිමීටර් 5යි. කොහොම තමයි අරන්. තේරුණාද? ඊට පස්සේ 1 සිට 5 දක්වා වන එක් ද්‍රාවණයකට තනුක නයිට්‍රික් ඝන සෙන්ටිමීටර් 1ක් සහ සිල්වර් නයිට්‍රේට් ඝන සෙන්ටිමීටර් 1ක් බැගින් එක් කරන ලදී.
තනුක නයිට්‍රික් ඝන සෙන්ටිමීටර එකකුයි සිල්වර් නයිට්‍රේට් ඝන සෙන්ටිමීටර එකකුයි. සිල්වර් නයිට්‍රේට් ක්ලෝරයිඩ් අයන තියෙන එකට වැටුණාට පස්සේ මොකෝ වෙන්නේ? සිල්වර් නයිට්‍රේට් ක්ලෝරයිඩ් අයන සමග එක්වුණොත් සිල්වර් ක්ලෝරයිඩ් කියන ඝනය හැදෙනවා. ඒක සුදු පාටයි. හරිද? නයිට්‍රේට් ටික අයින් වෙනවා. තේරුණාද? ඊට පස්සේ ඔය නයිට්‍රික් එක් කරන්නේ නයිට්‍රික් අම්ලය. ඒ සිල්වර් සල්ෆේට් සිල්වර් සල්ෆයිඩ් වගේ හැදුනොත් ඒ ටික දිය වෙලා යන්න තමයි නයිට්‍රික් දාන්නේ. තේරුණාද? ඒක නයිට්‍රික් ඝන සෙන්ටිමීටර එක දාන්න. ඔතන සිල්වර් ක්ලෝරයිඩ්ම තමයි අවක්ෂේප විදිහට හදාගන්නේ. එලෙසම ඒ ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 10කට තනුක නයිට්‍රික් ඝන සෙන්ටිමීටර 1ක් සහ සිල්වර් නයිට්‍රේට් ඝන සෙන්ටිමීටර 1ක් දෙක කරන ලදී. එතකොට ඒ ද්‍රාවණයෙන් ඇති වූ අවිලතාවය හරිද? ඔය අවිලතාවයක් කියන්නේ මොකක්ද? බලමු. මෙන්න මේ ඒ ද්‍රාවණයන ඝන සෙන්ටිමීටර 10ක් ගන්න. හරිද? ඝන සෙන්ටිමීටර 10ක් ගන්න. අරන් ඒකට දානවා තනුක නයිට්‍රික් දාලා 1 ඝන සෙන්ටිමීටර සිල්වර් නයිට්‍රේට් දානවා 1 ඝන සෙන්ටිමීටර. තේරුණාද? ඒකෙදි දැන් ඔය හැම එකේදීම සිල්වර් නයිට්‍රේට් තියෙන සිල්වර් නයිට්‍රේට් දැවට පස්සේ මේ හැම නලයකටම අවිලතාවයක් කියන්නේ අවක්ෂේපයක් හැදෙන්න ආරම්භ වෙන මොහොත. ඒ කියන්නේ මෙහෙම. ඔන්න වතුර වීදුරුවක් කරගෙන වතුර වීදුරුවට උඩට හැලුවොත් නිකන් පිටි ටිකක් දැම්මොත්. හරිද? පිටි ටික ජලයේ දියවෙවි අර ජලයේ පල්ලෙහාට තැම්පත් වෙන්න යනෝනේ. අන්නේ තැම්පත් වෙන්න යනකොට අර මැද වතුරේ ගිලෙන අවස්ථාව කියන්නේ අන්න අවිලතාව. ඒ වගේ සිල්වර් ක්ලෝරයිඩ් හැදි මේ සිල්වර් ක්ලෝරයිඩ් හැදි පල්ලෙහාට යනවා. මේවයි ඒ විදිහට සිල්වර් ක්ලෝරයිඩ් හැදි පල්ලෙහාට යනවා. එතකොට ද්‍රාවණයේ අර විනිවිද ආලෝක විනිවිද යාමේ හැකියාව එකිනෙකට වෙනස් වෙනෝනේ. අන්නේ ආලෝක විනිවිද යාමේ හැකියාව වෙනස් වීම තමයි මොකක්ද කියන්නේ? අවිලතාවයක් කියලා කියන්නේ. තේරුණාද? එතකොට ඒ ද්‍රාවණයේ නැති වූ අවිලතාවය මෙන්න මේ තුන්වෙනි ද්‍රාවණයේ ඇතිවෙච්ච අවිලතාවයට සමානයි. තේරුණාද? ඒ ද්‍රාවණයේ ඇතිවෙච්ච අවිලතාවය මේකේ ඇතිවෙච්ච අවිලතාවය තුන්වෙනි ද්‍රාවණයේ ඇතිවෙච්ච අවිලතාවයට සමානයි. හරි. මෙන්න මේ නියදියේ ඇති සෝඩියම් සල්ෆේට් ස්කන්ධ ප්‍රතිශතය ගණනය කරන්නේ. හරි. ස්කන්ධ ප්‍රතිශතය ගණනය කරන්නේ කොහොමද? අවිලතාවයක් කියලා. එහෙමයි. මේකෙදී ඇතිවෙච්ච අවිලතාවය මේ ද්‍රාවණයේදී ඇතිවෙච්ච අවිලතාවයට සමානයි කියන්නේ මේකේ මෙන්න මේකෙන් හදලා අලුතෙන් හදලා ගත්ත මෙන්න මේ තුන්වෙනි ද්‍රාවණය තියෙනවනේ. තුන්වෙනි ද්‍රාවණයේ තියෙන ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණයට මේකේ තියෙන ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය අනිවාර්යෙන් සමානයි. මොකද මේකට සිල්වර් නයිට්‍රේට් දාලා තියෙන්නේ ඝන සෙන්ටිමීටර 1යි තනුක නයිට්‍රික් දාලා තියෙන්නේ ඝන සෙන්ටිමීටර 1යි. මේකට සිල්වර් නයිට්‍රේට් දාලා තියෙන්නේ ඝන සෙන්ටිමීටර 1යි තනුක නයිට්‍රික් දාලා තියෙන්නේ ඝන සෙන්ටිමීටර 1යි. එතකොට සිල්වර් නයිට්‍රේට් සිල්වර් අයන වැඩි උන්නේ එකම ප්‍රමාණ දෙකටම දාලා. අවිලතාව දෙක සමාන වුණා කියන්නේ අනිවාර්යෙන් මොකේද මේකේ තියෙන ක්ලෝරයිඩ් අයන ගානයි මෙන්න මේකේ තියෙන ක්ලෝරයිඩ් අයන ගානයි අනිවාර්යෙන් සමාන ඇති. තේරුණාද? හරි. එතකොට එහෙනම් අපි හොයන්න ඕන මේකේ තියෙන ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය. ආරම්භක ද්‍රාවණයේ ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය කීයද? දීලා තියෙනවනේ. 4 වැඩි කිරීම 10 වෙන 4යි. ඝන ඩෙසිමීටරයට මවුල. හරි නේද? එතකොට අපි බලමු ඒකෙන් ඝන සෙන්ටිමීටර් 3ක් කරන්න. ඝන ඩෙසිමීටරයට මවුල මෙච්චරක් තියෙනවා නම් ඝන සෙන්ටිමීටර් 3ක තියෙන මවුල ගාන හෙව්වනම් ඒක දාන්න.
ඊට පස්සේ ඒක තනුක කරලා තියෙන්නේ 10ට. වතුර දාලා තියෙනවා 7ක් නේ. ජලය ඝන සෙන්ටිමීටර 7ක් දාලා. ජලය ඝන සෙන්ටිමීටර 7ක් දැම්මම පස්සේ හැදෙන ද්‍රාවණ පරිමාව 10යි. 10 දක්වානේ තනුක් කරලා තියෙන්නේ. මේකෙන් 3ක් අරගෙන ඒක 10 දක්වා තනුක් කරලා. හරිද? ඒ මවුල ගාන 10න් බෙදලා 10න් වැඩි කරා. අන්න එනවා. මේකේ තිබිච්ච ක්ලෝරයිඩ් යන සාන්ද්‍රණය. ඒ ක්ලෝරයිඩ් යන සාන්ද්‍රණය නෙමෙයි මේකේ තිබුණේ. තේරුණාද? ඒ ද්‍රාවණය. ඔන්න එහෙනම් ඒ ද්‍රාවණයේ තියෙන ක්ලෝරයිඩ් යන සාන්ද්‍රණය හොයාගන්න ක්‍රමයක් පැහැදිලි. ඒ ද්‍රාවණයේ තියෙන ක්ලෝරයිඩ් යන සාන්ද්‍රණය දන්නවනම් අපි යමු මුලට. ඒ ද්‍රාවණයේ ඝන ඩෙසිමීටරයක තියෙන ප්‍රමාණය නේ හොයාගත්ත සාන්ද්‍රණය. එහෙනම් ඝන සෙන්ටිමීටර 250ක තියෙන මවුල ගාන වෙනවා ක්ලෝරයිඩ්. ඒ මවුල ගාන තමයි සෝඩියම් සල්ෆේට් ග්‍රෑම් 1ක තියෙන ක්ලෝරයිඩ් මවුල ගාන. හරිද? ඒ කියන්නේ ඒ ක්ලෝරයිඩ් ආවේ අනිවාර්යෙන් සෝඩියම් ක්ලෝරයිඩ්. තේරුණාද? එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් මවුල ගාන දන්නවනම් එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා ඒ මවුල ගාන. එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය හොයාගන්න. ග්‍රෑම් 1ක එච්චර සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධයක් තිබ්බනම් 100ක කොච්චර තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. තේරුණා? අහලා තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධ පරීක්ෂා තියෙන්නේ. හරිද? ඕක ලියාගෙන ඊළඟට ලියන්න ඕන මොකද්ද? රූපය ඇඳ ගන්න. හරිද? රූපය ඇඳගෙන මම මෙන්න මේකේ අපිට අනිත් ද්‍රාවණ ටික අදාළම නැහැ. අපිට මෙන්න මේ ද්‍රාවණය තමයි අදාළ. හරිද? ද්‍රාවණ ශ්‍රේණියෙන් අදාළ ද්‍රාවණය තුන්වෙනි. අනිත් ටික දැනට මකන්න. ඊට පස්සේ අපි ලියමු වගන්තියක්. මේ සාන්ද්‍රණය දන්නා ක්ලෝරයිඩ් යන ද්‍රාවණය. මේකට අකුරක් දීලා නැහැ නේ මොකුත් නේ. ඔව්. සාන්ද්‍රණය දන්නා ක්ලෝරයිඩ් ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 3ක ඇති ක්ලෝරයිඩ් මවුල ප්‍රමාණය 1000ක තියෙනවා මවුල කොච්චරද? 4 වැඩි කිරීම 10 රින 4ක්. තේරුණාද? එහෙනම් කොච්චරකද අපිට ඕන? ඝන සෙන්ටිමීටර 3ක. ඔතනින් එනෝනේ ඒක. සුළු කරන්න එපා. හරි. ඊට පස්සේ තුන්වෙනි ද්‍රාවණයේ ක්ලෝරයිඩ් යන සාන්ද්‍රණයට ප්‍රකාශනයක් ලියා ගන්න. හරිද? මම මේ කැල මකන්නම්. හරිද? තුන්වන ද්‍රාවණයේ ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය මොන බලන්න. හරිද? ඒකම සමානයි නේද ඒ ද්‍රාවණයේ ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය. මොකද අර සමාන අවිලතාවයක් ආපු හින්දා. හරි නේද? එතකොට මේක දන්නවා දැන්. මෙන්න ක්ලෝරයිඩ් අයන මවුල ප්‍රමාණය දන්නවා ඝන සෙන්ටිමීටර 3ක. හරිද? දැන් අපිට හොයාගන්න ඕන තුන්වෙනි ද්‍රාවණයේ සාන්ද්‍රණය. මොකද ඒක ඝන සෙන්ටිමීටර 10 දක්වා තනුක් කරනවා. හරිද? එහෙනම් ඒක සමාන වෙනවා. 4 වැඩි කිරීම 10 රින 4 වැඩි කිරීම 3 බෙදීම 1000
10ක තමයි ওই මවුල ගාන තියෙන්නේ. එහෙනම් 1000ක. ඔන්න සාන්ද්‍රණය එනවා. මේ 18 මේ 1000 කැපුණා. හරිද? ආරම්භක ද්‍රාවණී තනු කරන්නේ 10 දක්වා. ඒ කියන්නේ ඒකේ 10න් පංගුවකට ආයි තනු. නේ? 4ක් 3 12යි කියන්නේ 1.2ක්. වැඩි කිරීම 10යි 4. තේරුණාද? මවුල ඝන ඩෙසිමීටරයට ඒක හොයාගත්තා. ඊට පස්සේ අපිට ඕන 250ක තියෙනවා. ඒ ද්‍රාවණ 250යි ඝන සෙන්ටිමීටර ඇති ක්ලෝරයිඩ් මවුල ගණන 1000ක තියෙනවා 1.2 වැඩි කිරීම 10 එහෙනම් 250ක තියෙන මවුල ගණන 0.3යි ඝන නේ 4යිනේ 250 බෙදුවම මේක 4 වෙනවා 4 කැපිලා යනවා 0.3 වැඩි කිරීම 10 මවුල ඝන ඩෙසිමීටරයට සෝරි 250ක තියෙනවා මවුල 0.3 වැඩි කිරීම 10 තේරුණාද? එතකොට ඒක දන්නවා කියන්නේ ඒ කියන්නේ මොකද්ද? සාම්පල ග්‍රෑම් එකක තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් මවුල ගානමනේ. ක්ලෝරයිඩ් මවුල ගාන කියන්නේ කෙලින්ම සෝඩියම් ක්ලෝරයිඩ් මවුල ගාන. තේරුණාද? එතකොට සාම්පලේ ග්‍රෑම් එකක ඇති සෝඩියම් ක්ලෝරයිඩ් මවුල ප්‍රමාණය සමානයි මේකමයි. මම ඔබ 3 වැඩි කිරීම 10 ඍණ 5ක් කරන්නම්කෝ. හරි නේද ඒක? හරි. ඊට පස්සේ මම දැන් මේක මකන්නන්නේ. රූපෙන් දන්නේ. එතකොට සාම්පලේ ග්‍රෑම් එකක තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් මවුල ගන්න හොයාගත්තා. එහෙනම් සාම්පලේ 1 ග්‍රෑම් තුල ඇති NaCl ස්කන්ධය තියෙන. අර ගන්න වැඩි කිරීම සෝඩියම් ක්ලෝරයිඩ් වල මෞලික ස්කන්ධය. ඔතන බලන්න දීලා ඇති 35.5 දීලා තියෙන ක්ලෝරින් වල. ඒකින්ද ලියන්න ඕන 58.5 තමයි දාන්නේ. 58 දාන්න බෑ. 58.5යි ග්‍රෑම් මවුලයට වැඩි කිරීම 3 වැඩි කිරීම 10.5යි මවුල. හරි නේද? ඔක එහෙම තියාගමු. පුදු කරන්න එපා. වැඩි කිරීම 3යි ග්‍රෑම්. මොකද තමයි ග්‍රෑම් ගන්න. එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් වල ස්කන්ධ ප්‍රතිශතය ග්‍රෑම් එකක තියෙනවා මේ 10 ඍණ ගණන් කිව්කෝ 10 ඍණ 5 58.5 වැඩි කිරීම 3 වැඩි කිරීම 10 ඍණ 5 ග්‍රෑම් එකක මෙච්චරක් තියෙනවා ග්‍රෑම් 100ක කොච්චරද එකක මෙච්චරක් නම් 100ක කොච්චරද ඔන්න ප්‍රතිශතය එතනින් එනවා හරි නේද 58.5 වැඩි කිරීම 3 දශම අමතක කරලා 3 ගුණ කරා 585 3න් ගුණ කරන්න පසර 3 පාලෙන් 5 එකක් ඉතිරි පසරකට 3 අරකට 24යි 1.25න් 5 දෙකක් ඉතිරි
හරි නේද? 3 5 15 දෙකේ 17යි. දශම ස්ථානයක් තිබ්බා 175.5 නේ. හරි. ඒක වැඩි කිරීම 10 කට 5කුත් තියෙනවනේ. 100ක් තියෙනවා. එතකොට 175.5 වැඩි කිරීම 10 ඍණ 5 වැඩි කිරීම 100. 10 ඍණ 5න් මේ බිංදු දෙකක් ගියාම 10 කට 3ක් වෙනවා. මේ දෙකත් අතහැරියන් පස්සේ 10 ඍණ 1ක් වෙනවා. එහෙනම් මෙහෙම ලියන්න මම 0.1 7යි 5යි 5යි 100ට. ඔන්න ප්‍රතිශතය. තේරුණාද? වෙන ප්‍රතිශතය. හරි නේද? ඒක ලියාගන්න. හරි. 2008 පළවෙනි එකේ D කොටස. හරිද? D කොටස මේකේ තියෙනවා මෙහෙම. T උෂ්ණත්වයේදී A හා B සංශුද්ධ ද්‍රව සෑම අනුපාතයකින්ම මිශ්‍ර වී පරිපූර්ණ ද්‍රාවණ සාධකයි. හරිද? A හා B කියන ද්‍රව දෙක සෑම අනුපාතයකින්ම මිශ්‍ර වෙලා පරිපූර්ණ ද්‍රාවණ හදනවා. පරිපූර්ණ ද්‍රාවණය කියන්නේ ඒකේ මිශ්‍ර කරාට පස්සේ සම්පූර්ණයෙන් මිශ්‍ර වෙනවා. ඒකේ ධන අපගමනවත් ඍණාත්මක පෙන්වන්න යන්නේ. හරිද? පරිපූර්ණ ද්‍රාවණේ මේ දෙක සංශුද්ධ ද්‍රව දෙක මිශ්‍ර කරගම පරිපූර්ණ ද්‍රාවණයක් හදනවා කියන්නේ. එතකොට A හා A හිතාපාංකය B හිතාපාංකය ගත්තොත් A වල තාපාංකය B වල තාපාංකයට වඩා වැඩි. හරිද? A වල තාපාංකය B වල තාපාංකයට වඩා වැඩි. A වල තාපාංකය B වල තාපාංකයට වඩා වැඩි කියලා කියන්නේ A වල වාෂ්ප වීමේ හැකියාව B වල වාෂ්ප වීමේ හැකියාවට වඩා මොකද වෙලා තියෙන්නේ? අඩුයි. නේ? තාපාංකය වැඩි කියන්නේ වාෂ්පශීලීතාව අඩුයි. තේරුණාද? TA කියන එක වැඩිලු TB වලට වඩා. ඒ කියන්නේ P0A කියන එක අඩුයි P0B වලට වඩා. තේරුණාද? හරි. එතකොට මෙන්න මේකේ පළවන රූපේ සටහනෙහි පහත දැක්වෙන ඒවා සලකුණු කරන්න ඇලයිරක් අඳින්න. හරි. දෙවෙනි රූප සටහන මේකට අදාළ වෙන්නේ නැහැ. පළවෙනි රූප සටහන තමයි මේකට අදාළ වෙන්නේ. ඊට පස්සේ කියනවා P0A සහ P0B සංශුද්ධ A සහ සංශුද්ධ B හි වාෂ්ප පීඩන දැක්වෙන සාපේක්ෂ ලක්ෂයන් ලකුණු කරන්නලු. හරිද? ඒක බලමු. උදාහරණ ප්‍රස්තාරේ මේ පැත්තෙන් තියෙනවා වාෂ්ප පීඩනය. මේ රේඛා දෙකම වාෂ්ප පීඩනයෙන් තමයි පෙන්වන්න කරන්නේ. හරිද? A වල මවුල භාගය මම XA කියලා ලියනවා. A වල මවුල භාගය 0 ඉඳන් 1 දක්වා වෙනස් වෙනවා. එතකොට XB ගත්තොත් 1 ඉඳන් 0 දක්වා වෙනස් වෙනවා. මැද 0.5යි දෙකේ. තේරුණාද ඒක? XA නේ මම XB ලියුවොත් 1 ඉඳන් 0 දක්වා. තේරුණාද? මොකද මවුල භාග මේ මිශ්‍රණයේ A හා B විතරයි ඉන්නේ. වෙන මොකුත් නැහැ. ඒක හින්දා එයාලගේ මවුල භාග වෙනස් වෙන්නේ ওই විදියට. තේරුණාද? හරි. ඊට පස්සේ සංයුතිය ලකුණු කරනකොට මේකේ තියෙනවා දැන් මෙහෙම කියන P0A සහ P0B හි සංශුද්ධ A හා B හි වාෂ්ප පීඩන දැක්වෙන සාපේක්ෂ ලක්ෂයන්. P0A කියන එකට වඩා P0B කියන එක වැඩි. මොකද A වල තාපාංකය B වල තාපාංකයට වඩා වැඩි හින්දා. A වල වාෂ්පශීලීතාව අඩුයි. එහෙනම් මම මේක P0A කියලා ලකුණු කරනවා.
මේක P not B. හරි නේද? ඒ දෙක හරි. පළවෙනි කොටස හරි. ඊට පස්සේ කියනවා PA සංයුතිය සමග ඒහි වාෂ්ප පීඩනයේ විචලනය. sorry. මේ පැත්තේ Aද Bද ලකුණු කරන්න ඕනේ. මේ පැත්තේ B ලකුණු කරන්න ඕනේ. මොකද x B මේ පැත්තේ තමයි එක වෙලා තියෙන්නේ. නම් මේ පැත්තේ ඉන්නේ මෙතන ඉන්නේ කවුරු විතරද? B විතරයි. තේරුණාද? එහෙනම් මම මෙතන ලකුණු කරන්න ඕනේ P not B. හරිද? මෙතන ලකුණු කරන්න ඕනේ. මේ පැත්තේ තමයි ලකුණු කරන්න ඕනේ P not B. ඒකට හේතුව මවුල භාග මේ පැත්තේ බිඳුවයි x a නෑ. a නෑ මෙතන. B කියන එක කියලා ඉන්නවා. ඒ කියන්නේ මෙතන ගත්තොත් a නෑ B විතරයි ඉන්නේ. සංශුද්ධ B වල වාෂ්ප පීඩනය මෙතන තියෙනවා. තේරුණා නේද? මෙතනට යද්දී එන්න B මොකද වෙලා තියෙන්නේ? B අඩු වේගකින් ගිහිල්ලා A වැඩි වේගකින් ගිහිල්ලා අන්තිමේදී මෙතන B නෑ A විතරයි ඉන්නේ. එතකොට සංශුද්ධ A තින්නේ. සංශුද්ධ A හි වාෂ්ප පීඩනය P not A කියලා දාන්නේ. තේරුණාද? හරි. ඔන්න එහෙනම් ඒක හරි. A වල ආංශික පීඩනය කොහොමද විචලනය වෙන්නේ කියලා අහනවා සංයුතියත් එක්ක. සංයුතිය කියලා කියන්නේ මවුල භාගය වෙනස් වෙද්දී කොහොමද A වල සංයුතිය වෙනස් වෙන්නේ? මම ආංශික පීඩනය වෙනස් වෙන්නේ කියලා. A වල ආංශික පීඩනය මෙතන ගත්තොත් A නෑනේ. A නෑ කියන්නේ ආංශික පීඩනය ගැත්තෙම නෑ. තේරුණා නේද? හරි එහෙනම් ඔතන ඉඳන් ඔන්න ඔහම රේඛාවක් ඇඳලා හරි. තේරුණාද? ඔක තමයි A වෙනස් වෙන විදිහ. ඊට පස්සේ මෙතන B වල වෙනස් වීම. ඇන්දොත් මෙතන B ඉන්නවා මේ පැත්තේ. මෙහි B නෑ. තේරුණාද? එහෙනම් ඔහම රේඛාවක් ඇඳලා හරි. හරි නේද? ඒක දෙවෙනි තුන්වෙනි එකනේ. සංගීතය යන B හි වාෂ්ප පීඩනය විචලනය වෙනවා. ඊට පස්සේ කියනවා PT සංයුතිය සමග සමස්ත වාෂ්ප පීඩනී විචලනය සංයුතියත් එක්ක සමස්ත වාෂ්ප පීඩනයේ විචලනය පෙන්වන රේඛාව. සමස්තය පෙන්වන රේඛාව මෙන්න මෙතනයි. ඔන්න ඔතන යා කරනම් හරි. සරල රේඛාවක් විදිහට යා කරන්න තියෙන්නේ. හරිද? ඔක තමයි වාෂ්ප පීඩනය වෙනස් වෙන විදිය. හරි. ඊට පස්සේ දැන් අර අතන තියෙනවා ඒ බෙන්සීන් එකකින් අපිට පුළුවන් බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් හදාගන්න. හරි. මෙන්න මේ ෆීනෝල් වල මෙන්න මේකත් එක්ක ඩයසෝනියම් ක්ලෝරයිඩ් බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් එකක් දාපු ගමන් N2Cl එකක් දාපු ගමන් මෙන්න මෙතන H එක ගැලවිලා යනවා ක්ලෝරින් එක N2 දෙක N එක සම්බන්ධ වෙනවා මෙතෙන්. මෙන්න මේ විදිහට. හරිද? එතකොට මෙන්න මේන් කෑල්ලක් මේ හැදිලා තියෙන්න ඕන. හරිද? මෙන්න මේ කෑල්ල හැදිලා තියෙන්න ඕන N2Cl කෑල්ල තියෙන්න ඕන මෙතන. අපි එතෙන්ට එන්න ඕනේ කියමු. මෙහෙම. මෙතන තියෙනවා Br. හරිද?
මෙතන තියෙනවා N2CA. හරි. ඊට පස්සේ එහා පැත්තේ තියෙන්න ඕන බෙන්සීන් එකට සම්බන්ධ වෙච්ච කියන්නේ ෆීනෝල් එකක් තියෙන්න ඕන. ෆීනෝල් එකට මෙතන තියෙන්න ඕන Br. මොකුත් නැහැ. හරිද? හරි. දැන් මෙතන තියෙන්න ඕන එකම දේ. හරිද? ඒකට මොනවා හරි දැම්මම මේක හැදෙන්න ඕන. ඒකට මොනවා හරි දැම්මම මේක හැදෙනවා. මොනවද? ඩයසෝනියම් ක්ලෝරයිඩ් හදන්නේ සෙල්සියස් අංශක 0.5 අතර උෂ්ණත්වවලදී. ඒතකොට අඩු කුඩා උෂ්ණත්වවලදී N2Cl හදන්නේ. N2Cl හදනවට වඩා වැඩි උෂ්ණත්වවලදී හැදෙන්නේ ෆීනෝල්. N2Cl එකට අග්ගල ආම්ලික මාධ්‍යයේදී ෆීනෝල් බවට පත් වෙන වැඩි උෂ්ණත්වවලදී. කොහොමද ආම්ලික මාධ්‍යයක් තමයි දාන්නේ? එතකොට බෙන්සීන් එකට කොහොම වුණත් බෙන්සීන් එකට බ්‍රෝමීන් එකක් සම්බන්ධ වෙලා තියෙන්නත් ඕන. ඒක තියෙන්නත් ඕන මෙටා ස්ථානේ. හරිද? මෙටා ස්ථානේ බ්‍රෝමීන් එක තියෙනවා අනිවාර්යෙන් මුලින්ම දාලා ඇති මොනවාද? NO2 හදලා ඒකට දානවා බ්‍රෝමීන්. හරිද? බලමු. කොන් සල්ෆියුරික් කොන් නයිට්‍රික් සාන්ද්‍ර සල්ෆියුරික් සහ සාන්ද්‍ර නයිට්‍රික් ආපු ගමන් මෙතන බෙන්සීන් එකට සම්බන්ධ වෙන NO2 කියන්නේ. ඒකට දානවා බ්‍රෝමීන් එකක් නේ අපිට ගන්න ඕන. එහෙනම් පෙරෙක් බ්‍රෝමයිඩ් එක Br 2000 වත් කරනවා. එතකොට මෙන්න මේකට සම්බන්ධ බ්‍රෝමීන් කියන්නේ. මෙතන NO2 මෙටා ස්ථානේ බ්‍රෝමීන් වෙනවා. මෙතෙන්ට එන්න ඕන ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දීලා තියෙනවා. සෝඩියම් නයිට්‍රයිඩ් දීලා තියෙනවා. PuBr දීලා තියෙනවා. හරිද? එතකොට Q+ bromide මෙතන ඊට පස්සේ මෙතන දානවා ඉන් සාන්ද්‍ර කාණුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. එතකොට ඔතනින් හැදෙනවා ඇනිලීන් කෑල්ල. හරිද? Br
ඔතෙන්ට එනවා NH2 කෑල්ල. මෙතෙන්ට ඩයසෝනියම් එක හැදෙන්න ඕනේ. මෙතන පීනෝල් එක හැදෙන්න. මෙතෙන්ට දානවා සෝඩියම් නයිට්‍රයිට් එක සාන්ද්‍ර HCl. හරිද? දානවා. මේක දාන්නේ මෙන්න මේ උෂ්ණත්වය. සෙල්සියස් අංශක 5යි 10යි අතර. හරි. 5ට වඩා අඩු වුණත් ප්‍රශ්නයක් නැහැ. 10ට වඩා වැඩි වුණොත් ප්‍රශ්නයක්. මේකෙදි මේකම දානවා සෙල්සියස් අංශක 10ට වඩා වැඩි උෂ්ණත්වයක. හරිද? සෝඩියම් නයිට්‍රයිට් සාන්ද්‍ර HCl දානවා. සෙල්සියස් අංශක 10ට වඩා වැඩි උෂ්ණත්වය. නැත්නම් කාම උෂ්ණත්වය කියලා ලිව්වත් ප්‍රශ්නයක් නෑ. හරිද? දාලා මේ දෙක ඉතින් ඩයසෝනියම් එක හම්බ වෙනවා. මෙතන පීනෝල් එකත් එක්ක හම්බ වෙනවා. ඔය පීනෝල් එකේ තියෙන මෙන්න මෙතන හයිඩ්‍රජන් එක. මේකේ Cl එක මම ගලවනවා. ඔය දෙක එකතු කරාම. එතකොට නිකම්ම මෙතන හැදෙනවා. මෙන්න මේ සංයෝගය. තේරුණාද? 2008 විහුගත. දෙවෙනි කොටසේ සාන්ද්‍ර සල්ෆියුරික් දීලා තියෙනවා, බ්‍රෝමීන් දීලා තියෙනවා, ෆෙරික් බ්‍රෝමයිඩ් දීලා තියෙනවා, PbR3 ඊට පස්සේ ෆෝමලින් දීලා තියෙනවානේ. මධුසාරයේ KOH දීලා තියෙනවා, ඇසිටල්ඩිහයිඩ් දීලා තියෙනවා, මැග්නීසියම් දීලා තියෙනවා, ෆෙරස් දීලා තියෙනවා, වියලි ඊතර දීලා තියෙනවා, ජලය දීලා තියෙනවා. බලමු. හරි. මේකේ තියෙනවා තුනේ දෙවෙනි කොටස. මුලින්ම දීලා තියෙනවා CH3 CH3 OH එක කියන්නේ එතනෝල් දීලා තියෙනවානේ. ඒකේ යනවා ඉතනක් ප්‍රතිකාරක දෙකක් දාන්න තියෙනවා. ඉතනක් නැතිව තියෙනවා CH3 C ත්‍රිත්වකන්දන CH. ඔක තමයි හැදිලා තියෙන්නේ. හරිද? අපිට දීලා තියෙන ප්‍රතිකාරක ලයිස්තුවත් මෙතන තියෙනවා. ඇල්ඩිහයිඩ් දීලා තියෙනවා, ඩ්‍රයි ඊටර් දීලා තියෙනවා, බ්‍රෝමින් දීලා තියෙනවා. හරි බලමු. PbR3 දීලා තියෙනවා. මෙතන හැදිලා තියෙන්නේ මෙතන කාබන් දෙකයි තියෙන්නේ. මෙතන කාබන් තුනක් තියෙනවා. එහෙම තියෙද්දි මොකද කරන්නේ? අනිවාර්යෙන් මේකට අලුතෙන් කාබන් එකක් ඇඩ් වෙලානේ. මෙතන කාබන් ඇඩ් කරන ක්‍රමයකට තියෙන්නේ අනිවාර්යෙන් මොකද? ග්‍රීන්හට් ප්‍රතිකාරකයක් දාන්න. හරිද? ග්‍රීන්හට් ප්‍රතිකාරකයක් දාන්න තමයි මෙතන තියෙන්නේ. මොකද අපිට ක්‍රමේ ඒ කාබන් ඇඩ් කරන ක්‍රමයකට දීලා තියෙන්නේ ග්‍රීන්හට් ප්‍රතිකාරක දාන්න විතරයි. එහෙනම් මම මෙහෙම කරනවා. මේකට දා ගන්නවා BR එක. හරිද? දාලා ග්‍රීන්හට් එකක් හදාගෙන බ්‍රෝමින් හදා ආකලනය කරගෙන ආදේශ කරගෙන ග්‍රීන්හට් එකක් හදාගෙන ග්‍රීන්හට් එකකින් පාර දෙනවා ෆෝමික් මේ ෆෝමැල්ඩිහයිඩ් වලට. නම් මේ බලන්න PbR3 දාපු ගමන් CH3 CH2 BR. හරි නේද? මේකට දානවා මැග්නීසියම් වියලි ඊතර. දාපු ගමන් CH3 CH2 MgBr ග්‍රීන්හට් ප්‍රතිකාරකයක් හැදෙනවා. තේරුණාද? ඊට පස්සේ ඒකට දානවා HCO දීලා තියෙනවනේ
ෆෝමල්ඩිහයිඩ් නැත්නම් මෙතනල්ඩිහයිඩ් කියන්නේ තෝගම තමයි. දානවා දෙවෙනියට දානවා ආම්ලික ජලය. තේරුණාද? ආම්ලික ජලය. ඊට පස්සේ ඕක හැදෙන්නේ අනිවාර්යෙන් මෙන්න මෙහෙම. CH3 CH2 CH2O. ඕක හැදෙනවා. හරි. දැන් තරමන් දුරට හරි වෙයි. අපිට ඕකට දාන්න පුළුවන් මද්දසාරී කේවෙත් දාලා නැත්නම් සාන්ත සල්ෆියුරික් දාලා රත් කරනවා. සාන්ත සල්ෆියුරික් දාලා රත් කරලා දිත්ත බන්ධනයක් හදා ගන්නවා. සාන්ද්‍ර H2SO4 දානවා 170ට රත් කරනවා. ඊට පස්සේ CH3 CH2 දිත්ත බන්ධන ඉතන CH වෙනවනේ CH2 අනංගක ප්‍රොපීන් එකක් හැදෙනවා. ඒකට දානවා Br2 බ්‍රෝමීන් ආකලනය කරනවා ද්‍රවීය මාධ්‍ය. හරිද? ද්‍රවීය මාධ්‍ය බ්‍රෝමීන් ආකලනය කරාට පස්සේ CH3 CH Br CH2 Br හැදෙනවා. මධ්‍යසාරීය KOH මධ්‍යසාරීය KOH දාපු ගමන් මේ බ්‍රෝමීන් මෙන්න මේ හයිඩ්‍රජන් එකත් එක්ක අයින් වෙලා යනවා. මේ බ්‍රෝමීන් මෙතනින් හයිඩ්‍රජන් එකක් අරගෙන අයින් වෙලා යනවා. එතන ත්‍රිත්ව බන්ධනයක් හැදෙනවා. ඕක තමයි හැදෙන්නේ. දෙදහස්ටේ හතරවෙනි ප්‍රශ්නේ. හරිද? ඒකේ තියෙන්නේ මෙහෙම. ඔය සමාවය ගිතාවයත් එක්ක මේක අහනවා කුරුන්තෙල් වල ප්‍රධාන සංඝටකය සිනමැල්ඩිහයිඩ්ලු. හරිද? ඒකට පහත සඳහන් ව්‍යුහය තියෙනවා. මෙන්න ව්‍යුහය. හරිද? C6යි H5යි කියලා කියන්නේ මොනවද මේ? බෙන්සීන් කැලලක් නේ. CH දිත්ත බන්ධන CH CHO කියන්නේ ඇල්ඩිහයිඩ් කියලා. මෙතන ඇල්ඩිහයිඩ් මෙතන ඇල්කින කැලලක් නේ. දිත්ත බන්ධන තියෙනවනේ. එතකොට සිනමල්ඩිහයිඩ් හි දිත්ත බන්ධනයේ අන්තර්ගත බව පෙන්වීම සඳහා පරීක්ෂාවක් යෝජනා කරනලු. අපේක්ෂිත නිරීක්ෂණය දෙන්න. හරිද? මොකද්ද මේකේ අපේක්ෂිත නිරීක්ෂණය? මොකද්ද අපේක්ෂිත නිරීක්ෂණය? මේකට බ්‍රෝමීන් දියර දානවා. බ්‍රෝමීන් දියර දාපු ගමන් බ්‍රෝමීන් දියර වල දුඹුරු පැහැය අවර්ණ බවට පත් වෙනවා. තේරුණාද? එහෙනම් පරීක්ෂාව තමයි පරීක්ෂාව බ්‍රෝමීන් දියර එක් කිරීම. නිරීක්ෂණය තමයි දුඹුරු පාට අවර්ණ බවට යනවා. තේරුණාද? ඔන්න වර්ණ විපර්යාස සිද්ධ වෙනවා. එතකොට හරි. දෙවෙනි කොටස. සිනමැල්ඩිහයිඩ් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සමග ප්‍රතික්‍රියා කරවා ප්‍රතික්‍රියා මිශ්‍රණය තනුක අම්ලයක් සමග පිරියම් කරනු ලැබේ.
ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක්ක ප්‍රතික්‍රියා වෙන්න දීලා මිශ්‍රණයේ තනු කම්ලයක් එක්ක පිරියම් කරාලු. හරි. ලැබෙන අවසාන ඵලයේ ව්‍යුහය. හරිද? ඇත්තටම උතන අවසාන ඵලයේ විදිහට ලැබෙන්නේ මොකද්ද? ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් කියලා කියන්නේ මොකද්ද? ඔක්සිහරණය කිරීම සඳහා ලබා දෙන ද්‍රව්‍යයක්. ඒ කියන්නේ වෙන කෙනෙක්ව ඔක්සිහරණයට ලක් කරනවා නම් එයා ඔක්සි මොකද්ද? හාරකයක්. වෙන කෙනෙක් ඔක්සිහරණයට ලක් කරනවා නම් එයා ඔක්සිහාරකයක්. එයා ඔක්සිකරණය වෙන ගමන් වෙන කෙනෙක් ඔක්සිහරණයට ලක් කරනවා. එතකොට මේක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා ඊට පස්සේ තනුක අම්ලයක් කියන්නේ ආම්ලික ජලය දානවා කියන එක. එතකොට C6H5CH දිත්ත බඳිනට මුකුත් වෙන්නේ CH2OH එකක් එනවා. මේක තමයි හැදෙන ඵලය. තේරුණාද? අවසාන ඵලයේ කාබනික අවසාන ඵලයේ ව්‍යුහය. මොකද වෙලා තින්නේ? ඇල්ඩිහයිඩ් කොටස තියෙනවා. ඇල්ඩිහයිඩ් කොටසට මොකවත් එකතු වෙලාද? නැත්තම් ටිවිච් එකක වෙනුවට වෙන එකක් ඇවිල්ලාද? ආදේශයක් ආකලනයක් වෙලා තියෙන්නේ. ආකලනයක් සිද්ධ වෙලා. හරිද? මේතෙන්දී ඔයාලට දෙකක් ලියන්න පුළුවන්. එකක් ඔක්සි හරණ ප්‍රතික්‍රියාවක් කියලා ලිව්වත් ඔක්සි හරණයකි. නැත්තම් ලියන්න පුළුවන් ඔක්සි හරණයකි. ඒකත් ලියලා තිබ්බත් ලකුණු හම්බෙනවා. නැත්තම් ඔයාලා ලියන්න ඕන. මේකෙදි ආකලනයක් වෙලා තියෙනවා. මෙතන තිබිච්ච උන්තන ඇත්තරම තියෙන ඔන්න ඔහොම. මෙතන මේ බන්ධනේ කඩලා ඒකට H එකක් දාලා මෙතෙන්ටත් ඔය H එකක් එකතු වීමක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ආකලනයක්. නියුක්ලියෝ පීලික ආකලනයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. හරිද? යාන්ත්‍රණ වලදී අපිට ඔය වෙනදන බලන්න පුළුවන්. යාන්ත්‍රණ ගැන කතා කරද්දී. හරිද? ඊට පස්සේ එහෙනම් වර්ගයේ ඔක්සිහරණය කියලා ලිව්වත් ලකුණු හම්බ වෙනව නැත්නම් නියුක්ලියෝෆීලික ආකලනයක. ඊට පස්සේ සිනමැල්ඩිහයිඩ් අයිසෝප්‍රොපිල් මැග්නීසියම් බ්‍රෝමයිඩ්. අයිසෝප්‍රොපිල් මැග්නීසියම් බ්‍රෝමයිඩ් කියන්නේ මොනවද? මෙන්න දීලා තියෙනවා මේ CH3 twice CH NGBr. කියන්නේ මේ CH කියලා දෙක මේක ඔය දෙපැත්තේ තියෙන්නේ. තේරුණාද? ඔන්න ඔකත් එක්ක ප්‍රතික්‍රියා කරාට පස්සේ සමග ප්‍රතික්‍රියා කරයිනේ. ඔව්. මේක ඇත්තට මොකද්ද මේ? ග්‍රීනාඩ් එකක් නේ. ග්‍රීනාඩ් ප්‍රතිකාරකය. ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් එක්ක ප්‍රතික්‍රියා කරන්න ඇල්ඩිහයිඩයක් කීටෝනයක් වගේ දෙයක්. ඒ කියන්නේ කාබොනයිල් කාණ්ඩය. මෙන්න මේ කාණ්ඩයක් තියෙනවා. ඉතින් මේක ප්‍රතික්‍රියා කරනවා මේකත් එක්ක. මේක මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරක දාන්න නම් අනිවාර්යෙන් මොන මාධ්‍යයක් තියෙනවද? වියලි ඊතර්. වියලි ඊතර් මාධ්‍යයක තමයි දාන්නේ. හේතුව ග්‍රීනාඩ් ප්‍රතිකාරක කියන්නේ අධික ප්‍රතික්‍රියාශීලී ද්‍රව්‍ය. හරි. එතකොට ඒක ප්‍රතික්‍රියාශීලීතාව අඩු කරන්න හරි ඒ කියන්නේ ඒක මේ ප්‍රතික්‍රියාව නොවි එතකොට මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකයකට අම්ලයක් හෝ ආම්ලික කුඩා හෝ ආම්ලික ද්‍රව්‍යයක් වැඩිච්ච ගමන් ඒකේ මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරක නැතිලා යනවා. ඒක OH කාණ්ඩයක් වගේ. දැන් මේක OH කාණ්ඩයක් කියලා වැඩක් නැහැ නේ. එතකොට අපිට ඕන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ග්‍රීනාඩ්
කැල නැති වෙලා යනවා. ඒක හින්දා තමයි මේක වියලි ඊතර මාධ්‍ය දාන්නේ. තේරුණාද? හරි. ද්‍රාවකයක නම ඊතර මාධ්‍ය කියලා ලියුවා නම් හරි. ඊතර මාධ්‍ය. හරිද? මෙතන වියලි ඊතර හෝ මේක මෙහෙම ලියන්න පුළුවන්. වියලි ඊතර වර්ගයක්. ඊතර වර්ගයක්. THF නැත්නම් ටෙට්‍රාහයිඩ්‍රෝ පියුරෝන් කියන ද්‍රව්‍ය. එච්චර ඕනේ නැහැ වියලි ඊතර කියලා ලියුවා නම් ලකුණු හම්බෙනවා වලට හොඳයි. ඊට පස්සේ මේ ද්‍රාවකයේ දෙවෙනි කොටසෙන් අහනවා ද්‍රාවකයේ වියලිව තබා ගැනීම වැදගත් වන්නේ ඇයි? කියන්න. ද්‍රාවකයේ වියලිව තබා ගැනීම වැදගත් වන්නේ ඇයි කියන එක කියන්න. ග්‍රීන්හාල්ට් ප්‍රතිකාරක අධික ප්‍රතික්‍රියාශීලී බැවින් සුළු ආම්ලික ද්‍රව්‍ය සමග පවා ප්‍රතික්‍රියා කරයි. එසේ ප්‍රතික්‍රියා කිරීම වැළැක්වීම සඳහා තමයි මේක වියලිව තබා ගන්න. එසේ ප්‍රතික්‍රියා කිරීම වැළැක්වීම සඳහා. හරි. ඔව්. මෙන්න මේකේ කියනවා තුන්වෙනි කොටසෙන් පිනමැල්ඩිහයිඩ් මෙන්න මේ අයිසෝප්‍රොපිල් මැග්නීසියම් බ්‍රෝමයිඩ් එක ප්‍රතික්‍රියා කරවලා හැදෙන අතරමැදි සංයෝගය ජල විච්ඡේදනය කළාට පස්සේ ලැබෙන ඵලයේ ව්‍යුහය. හරිද? මෙන්න මේකට දානවා මේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් නම් අහලා දානවා. මෙන්න මෙතෙන්දී හැදෙන ඵලය අහන්නේ. හරිද? දාන්නේ මොනවද? එක ඉස්සෙල්ලා මේක දානවා CH3 twice CHMgBr මොන මාධ්‍යෙන්ද? වියලි ඊතර දෙක ආම්ලික ජලය දෙන්නේ තමයි ඊට පස්සේ තමයි ආම්ලික ජලය දාන්නේ. ඒතකොට ඊතර මේ මෙන්න මේ ග්‍රීන්හාල්ට් කියලා නැති වෙලා යන ප්‍රතික්‍රියාව උනාට පස්සේ අපි ඒක අයින් කරලා දානවා. එතකොට හැදෙන්නේ මේකෙන් පහර දෙන්න මෙන්න මෙතෙන්ට. තේරුණාද? එතකොට C6H5 CH දිත්ත බඳින්න මුකුත් වෙන්නේ නැහැ. C මේක ONGBR මේක ජල විච්ඡේදනය කරලා පස්සේ OH මෙතෙන්ට සම්බන්ධ වෙනවා මෙතන. මම කියන CH3 twice අන්න අර H එක නැති. මේ තිබිච්ච H එක මම යටට ගත්තා. මේ සම්බන්ධ වෙන කියන මෙතනින් කිව්වා. ඔන්න ඕක තමයි හැදෙන ඵලය අවසාන ඵලය. තේරුණාද? හරි නේද? ඊළඟට ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇති විට ඇසිටල්ඩිහයිඩ් CH3COH නේ තියෙන්නේ. ඔය ඇසිටල්ඩිහයිඩ් අණු දෙකක් අතර සිදුවන සංගණනය සලකන්න. හරිද? එම තත්ත්වය යටතේදීම සමාන ප්‍රතික්‍රියාවකට භාජනය වෙමින් සිනමැල්ඩිහයිඩ් සාධන අණු දෙකෙහි ව්‍යුහය
හරි අපි බලමු ඇසිටල්ඩිහයිඩ් වල සංගණනය OH නේ. ඕක සංගණනය වෙද්දී මෙන්න මේ වගේම තවත් ඇසිටල්ඩිහයිඩ් කැලක් කියලා මෙතන සම්බන්ධ වෙනවා. මේ H එක මම පල්ලෙහෙන් ලියනවා. එතකොට ඒක CH2 මෙන්න මෙතන මේක පහර දෙද්දී මේක OH එකක් බවට පත් වෙනවා. CH2 CO ඕක තමයි සංගණනය වුණාට පස්සේ. ඕක I2 දාලා රත් කරා නම් මේ OH එක මෙහින් H එකක් අරගෙන ගිහලා ගිහිල්ලා මෙතෙන්ද දීප්ත බන්ධනයක් හැදෙනවා. හරිද? ඔය සංගණනයේදී I2 දාලා රත් කරන එකත් එක්ක තමයි මේගොල්ලෝ අහන්නේ. හරිද? මම I2 දාලා රත් කරන එක මේ බලන්න. හරිද? CH3 CH දීප්ත බන්ධන CH COH තමයි හැදෙන එක. හරිද? මේ ඇසිටල්ඩිහයිඩ් අණු දෙකක් දැම්මා. ඒක තේරුණාද? හැබැයි මෙතෙන් යහන්නේ ඇසිටල්ඩිහයිඩ් නෙමෙයි. මෙන්න මේක හැදෙන්න පුළුවන් ව්‍යුහය මොකක්ද කියලා. එහෙනම් මෙතන ඇසිටල්ඩිහයිඩ් අණුවක් එක්ක මෙන්න මෙතන CH3 කැලල වෙනුවට C6H5 කැලලක් තිබ්බනම් හරිය නේද? මෙතන ඇල්ඩිහයිඩ් වෙනුවට. එහෙනම් මේ සිනමැල්ඩිහයිඩ් හදන්නම් මෙතන C6H5COH එකකුයි ඔන්න ඕකයි. ඇසිටල්ඩිහයිඩ් එකකුයි සංගණනය වුණා නම් හරි. මේකයි CH3COH. ඔන්න ඔය දෙක සංගණනය වුණා නම් හැදෙනවා තින්නේ. තේරුණාද? හරිද? ওই දෙක තමයි view එක. හරිද? B A සහ B සංයෝග දෙකට C3H6O යන එකම අණුක සූත්‍රය තියෙනවලු. තේරුණාද? එතකොට බලමු මේක ඉවරයි දැන්. C3යි H6යි O එකයි. හරිද? A හා B සංයෝග දෙකට එකම අණුක සූත්‍රය ඇත. A හා B දෙකම බ්‍රේඩී ප්‍රතිකාරකය සමග ප්‍රතික්‍රියා කර තැඹිලි අවශ්‍ය කරනවා. බ්‍රේඩී ප්‍රතිකාරකය එක්ක ප්‍රතික්‍රියා කරනවා නම් අනිවාර්යෙන් එක්කෝ ඇල්ඩිහයිඩයක් නැත්නම් කීටෝනයක්. තේරුණාද? එහෙනම් A හා B ට තියෙන්න පුළුවන් ව්‍යුහ දෙක අඳින්න. හරිද? එක්ක දීප්ත බන්ධනේ මෙතන තියෙන්න පුළුවන්. ඒ කියන්නේ CH3 CH නැත්නම් CH3 CH2 හරිද? COH. ඕක ඇල්ඩිහයිඩයක් මේක කීටෝන. තේරුණාද? අපි තාම දන්නේ A කියන්නේ මොකද්ද B කියන්නේ මොකද්ද කියලා දන්නේ. ওই ව්‍යුහ දෙක තමයි තියෙන්න පුළුවන්. ආ කියනවා C යන එකම ඵලය සාදමින් A HCN සමග ප්‍රතික්‍රියා කරයි. හරි. HCN දැම්මට පස්සේ එකම ඵලයලු හැදෙන්නේ A කියන එක්කෙනාගේ. ඊට පස්සේ ඊළඟට කියමු අපි D සහ E යන ත්‍රිමාන සමාවයවික දෙකෙහි මිශ්‍රණයක් සාදමින් B HCN සමග ප්‍රතික්‍රියා කරයි. හරි. ඔය ත්‍රිමාන සමාවිකතාව කියලා කියන්නේ මෙන්න මේ කයිරල් කාබන් එකක් එක්ක අසමාන කාණ්ඩ A B C D කියලා අසමාන කාණ්ඩ හතරක් සම්බන්ධ වෙලා තිබ්බොත් කාබන් එකක් එක්ක ඒක ත්‍රිමාන සමාවිකතාව වෙනවා. නැත්නම් ප්‍රකාශ සමාවිකතාවය වෙන්නනවා. හරිද?
ප්‍රකාශ සමාහිතාව පෙන්වන. එතකොට මෙතෙන්දී අපි හිතුවොත් මෙහෙම මේකේ සමාන කාණ්ඩ දෙකක් තියෙනවනේ කාබන්ගේ. සමාන කාණ්ඩ දෙකක් තිබුණොත් ප්‍රකාශ සමාහිතාව පෙන්වන්නේ නැත. හරිද? එහෙනම් මෙතන ත්‍රිමාණ සමාහිතාව කියන්නේ අර පාරත්‍රිමාණික මෙන්නේ සිස්ට්‍රාන්සක නෙමෙයි. හොඳේ සිස්ට්‍රාන්සක තියෙනම් කාබන් දෙකක් අතර ත්‍රිත්ව බන්ධනයක් තියෙන්න බෑ. මේකක් ඉන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යෙන් ප්‍රකාශ සමාහිතාව තමයි තියෙන්නේ. D හා E පෙන්වන්නේ ඒක වෙනවා. එහෙනම් බලමු මේක ප්‍රකාශ සමාහිතාව පෙන්වන්නේ එන එකම සංයෝගය උතන HCN එක හැදෙන්නේ. එහෙනම් A කියන්නේ මෙයා. ෂුවර්. C කියන එකම ඵලෙලු හදන්න. HCN එක දැම්මොත්. බලමු HCN දාපු ගමන් H එක යනවා O එකක් එක්ක CN එක මේකට පහර දෙනවා මේ බන්ධනේ මෙහෙට කැඩිලා විතර ඍණ වෙනවා. H එක යනවා මෙතෙන්ට. CN එක සම්බන්ධ වෙනවා කාබන්ට. මෙහෙම. CH3 CN එක සම්බන්ධ වෙනවා මෙතෙන්ට. ඉතින් බන්ධනේ මෙහෙට කැඩෙනවා. අතන H+ එකක් තියෙනවා. H+ එක මේකත් එක්ක එකතු වෙනවා. CH3 කියලා. මේක තමයි C. මේක A මේක C. තේරුණාද? B කියන එක්කෙනා එහෙනම් අනිවාර්යෙන් මෙයා HCN එක්ක සම්බන්ධ වුණොත් හැදෙන මලු D සහ E කියලා ව්‍යුහ දෙකක්. හරිද? මේකට HCN දැම්මොත් බලමු CH3 CH2 C CN එකක් වෙනවා OH එකක් වෙනවා H එකක්. ඕක අනිත් එක වර ත්‍රිමාණව පීඩන විදිය අනුව තමයි ඕක මොන සංයෝගයද මොන එකද කියලා බලා ගන්න. හරිද? ත්‍රිමාණව පීඩන විදියක් තියෙනවා. එතකොට මෙයාගේ මෙන්න මේ පැත්ත මේ දෙක OH එකයි CN එකයි ඔහොම තියෙද්දි H එක මේ පැත්තට දාලා මේක දානවා අනිත් පැත්තට මේ දැන් OH CH2 CH3 H එක මෙහෙට CN එක ඔහොම තියෙනවා. අන්න එතකොට ඒක ප්‍රතිරූප අවයව දෙකක්. තේරුණාද? අපි මේක D කියලා කිව්වොත් මේක E. ඒක මාරුනාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. හරිද? එහෙනම් ඕක තමයි ඕක A B C D E කියන කොටස් ටික. තේරුණාද? ඒ ටික හරිනේ. A B C D E ඒ ටික හරි. දෙක D සහ E පෙන්වන විශේෂිත සමාවයවිකතා වර්ගය සඳහන් කරන්න. මොකද්ද මේ සමාවයවිකතා වර්ගය? ප්‍රකාශ සමාවය. ප්‍රකාශ සමාවයවිකතාව. ප්‍රකාශ සමාවයවිකතාව. තේරුණාද? ඊට පස්සේ අහනවා D සහ E එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීමට භාවිතා කළ හැකි මොකද්ද? භෞතික ලක්ෂණය. මොකද්ද භාවිතා කරන්න පුළුවන් භෞතික ලක්ෂණය? මේක හරහා යවනවා මේ මිශ්‍රණයක් හරහා යවනවා මේ දෙක වෙන වෙනම අරන් ඒක හරහා යවනවා තල ද්‍රවිත ආලෝකය. හරිද? ඒ තල ද්‍රවිත ආලෝකය ද්‍රවණය කරන්නේ ප්‍රමණය කරන්නේ මොන පැත්තටද බලන්න. දකුණටද වමටද කියලා. හරිද? ඊට පස්සේ මේක D ආකාරය සහ L ආකාරය කියලා වර්ග දෙකකට වෙන් කරනවා. තේරුණාද? හරි. එහෙනම් තුන්වෙනි එකට ලියන්න. තල ද්‍රවිත ආලෝකය භ්‍රමණය කරන තලය අණුව තමයි මේක වර්ග කරන්නේ. D සහ E. තල ද්‍රවිත ආලෝකය භ්‍රමණය කරන තලය අණුව තමයි වර්ග කරන්නේ. තේරුණාද? හරි. තුන්වෙනි මේ හතරවෙනි ප්‍රශ්නේ ඉහත
තුනෙහි ඔබ විසින් කරන ලද සඳහන් කරන ලද භෞතික ලක්ෂණයට අනුව D සහ E හරිද මගින් පෙන්වන වෙනස කුමක්ද කියලා අහනවා. හරිද? D සහ E මගින් වෙන් සිදු කරන වෙනස මොකක්ද කියලා අහනවා. ඔව්. අර මං කිව්වේ දකුණට සහ වමට කියලා භ්‍රමණය කරනවා කියලා. ඒක තමයි අහන්නේ. ලියන්න. D සහ E D සහ E තල ද්‍රවිත ආලෝකය D සහ E තල ද්‍රවිත ආලෝකය ප්‍රතිවිරුද්ධ දිශාවලට භ්‍රමණය සිදු කරයි. ප්‍රතිවිරුද්ධ දිශාවලට භ්‍රමණය සිදු කරයි. හරිද? හරි. 2008 විහුගත එක උතනින් ඉවර වෙනවා.